අයුබෝවන් ඔගොල්ලෝ හැමෝම මගේ 10 ශ්‍රේණිය ගණිත පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ලඝු ගණක පිළිබඳව. ඔබට මතක ඇති අපි අපේ ලඝු ගණක පාඩමේ පළවෙනි කොටස මීට කලින් වීඩියෝ එකක් කරා. ඒකෙදී අපි ඔබත් එක්ක කතා කරා දර්ශක පිළිබඳව. මොකද ලඝු ගණක හදාරන්න දර්ශක වැදගත් වෙන නිසා ඒ වීඩියෝවේදී අපි ඔබට මතක් කරලා දුන්නා ඔබ ඉගෙනගෙන තියෙන දර්ශක පිළිබඳ දැනුම ඔබට මතක් කරලා දුන්නා. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ලඝු ගණක සම්බන්ධව මොනවද මේ ලඝු ගණක කියන්නේ? එතකොට කොහොමද දර්ශක ආකාරයෙන් දීලා තියෙන එක ලඝු ගණක ආකාරයට හරවන්නේ? එතකොට ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙන එකත් දර්ශක ආකාරයට හරවන්නේ කොහොමද? ලඝු ගණක සමීකරණයක් විසඳන්නේ කොහොමද? මේ ගැන අපි කතා කරමු. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ ලඝු ගණකයක් කියන්නේ කියලා. හරි. මම මෙන්න මේ දර්ශකය ලියනවා 2 3 වෙනි බලය සමානයි 8 කියලා. මෙහෙම ලියුවොත් මට මෙන්න මේ පද ටික මෙහෙම හඳුන්වන්න පුළුවන්. මේ 3 කියන එක මම ලියනවා මෙයා කවුද? දර්ශකය. මෙයා තමයි දර්ශකය. ඒතර මේ තියෙන්නේ පාදය. මෙයාට අපි කියනවා පාදය කියලා. මේ පැත්තේ තියෙන එකට අපි කියනවා සංඛ්‍යාව කියලා. දර්ශක ආකාරයෙන් මේක දක්වලා තියෙන්නේ. ඔබට පේනවා 2 3 වෙනි බලය මම ලියලා තියෙනවා 2 3 වෙනි බලය සමාන 8 කියලා. එතකොට අපි මේක මේ 3 කියන එකට කියනවා දර්ශකය, 2ට කියනවා පාද. ඔබට මතක ඇති අපි මීට කලින් වීඩියෝදී මේවා ගැන තමයි ඉගෙන ගත්තේ. එතකොට මේ ලඝු ගණකය කියලා කියන්නේ මේ දර්ශකයටම තමයි. ඒ කියන්නේ මෙන්න මේ සංඛ්‍යාවේ ලඝු ගණකය. ඒ කියන්නේ 8 ලඝු ගණකය වෙන්නේ 3. හැබැයි 8 ලඝු ගණකය වෙන්නේ 3. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. මොකක්ද ඒ කොන්දේසිය? 2 පාදයට 8 ලඝු ගණකය 3. එහෙනම් අපි දර්ශකය කියලා කියන එකටම තමයි ලඝු ගණකය කියලා කියන්නේ. මෙන්න මේ සංඛ්‍යාවේ. ඒ කියන්නේ මෙහා පැත්තේ තියෙන මේ 8 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය වෙන්නේ 3. හැබැයි ඒ 2 පාදයට. එහෙනම් 8 කියන සංඛ්‍යාවේ 2 පාදයට ලඝු ගණකය 3 කියලා අපි කියනවා. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මොකක්ද සංඛ්‍යාවක ලඝු ගණකයක් කියන්නේ කියලා. දැන් මේ මෙතන මේ තියෙන ප්‍රකාශය දිහා හොඳට බලන්න. මෙන්න මේ දර්ශකයට තමයි අපි ලඝු ගණකය කියලා කියන්නේ. මෙන්න මේ 8 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය වෙන්නේ 3. හැබැයි එක කොන්දේසියකට යටත් වේ තමයි මොකද්ද? 2 පාදයට. 2 පාදයට 8 ලඝු ගණකය 3. එහෙම අපිට කියන්න පුළුවන්. 2 පාදයට 8 ලඝු ගණකය 3 වේ. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති මොකක්ද ලඝු ගණකයක් කියලා කියන්නේ කියලා. අපි මේක ලියන්නේ මෙහෙමයි. අපි ලඝු ගණක දක්වන්න අපි ලියනවා log කියලා. ඊළඟට එයාගේ පාදේ දක්වන්න. උතර පාදේ 2. පාදේ දක්වන්න අපි මෙහෙම පහලින් 2 දානවා. පාදේ 2 නම් පහලින් 2 දානවා. ඊට පස්සේ මේ 3 කියලා කියන්නේ කාගේ ලඝු ගණකයේද? 8. එහෙනම් අපි මෙතනට 8 දානවා. එහෙනම් ලඝු ගණකය කීයද? 3යි. මේකේ කියවෙන්නේ 2 පාදයට 8 ලඝු ගණකය 3. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති මොකක්ද ලඝු ගණකය කියන්නේ කියලා. හරි. දැන් අපි බලමු මේ උදාහරණ දෙක. ඔබට පේනවා මෙතන 2 4 වෙනි බලය සමානයි 16 කියලා තියෙනවා. මෙතන දෙනවා 4 වර්ගය සමානයි 16 කියලා. දැන් මේකට අනුව නම් 16 ලඝු ගණකය වෙන්නේ 4. හැබැයි 2 පාදයට 16 ලඝු ගණකය වෙන්නේ කීයද? 4. 4 පාදයට 16 ලඝු ගණකය වෙන්නේ 2. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. පාදයේ අනුව ලඝු ගණකය වෙනස් වෙනවා. පාදයේ අනුව යම් සංඛ්‍යාවක ලඝු ගණකය වෙනස් වෙනවා. 2 පාදයට 16 ලඝු ගණකය 4. 4 පාදයට 16 ලඝු ගණකය 2. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ලඝු 2 පාදයට 16 2 පාදයට 16 ලඝු ගණකය 4. ඒ වගේම 4 පාදයට 16 ලඝු ගණකය වෙන්නේ 2යි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති යම් සංඛ්‍යාවක ලඝු ගණකය ප්‍රකාශ කරනකොට එයාගේ පාදය වැදගත් වෙනවා. ඒ පාදය අනුව ඒ ලඝු ගණකය සඳහා ලැබෙන අගය වෙනස් වෙනවා. දැන් ඔබට පේනවා 16ට 2 පාදයට ලඝු ගණකය වෙන්නේ 4. 16 2 පාදයට ලඝු ගණකය වෙන්නේ 4. 16ටම 4 පාදයට ලඝු ගණකය වෙන්නේ 2. මම හිතනවා දැන් ඔබට
හොඳ අවබෝධයක් එන්න ඇති මොකක්ද මේ ලඝු ගණකයක් කියන්නේ කියලා. දැන් අපි බලමු මේ වචනෙන් දීලා තියෙන ප්‍රකාශන කොහොමද ලඝු ගණක විදියට ලියලා දක්වන්නේ කියලා. හරි බලමු. පළවෙනි එක තියෙන්නේ දෙකේ පාදයට 32 ලඝු ගණකය 5 වේ. අපි මේ කොහොමද ලියන්නේ? පාදය 2. කාගේ ලඝු ගණකයද? 32. 32 ලඝු ගණකයයි. ලඝු ගණකය වෙන්නේ 5. එහෙනම් අපිට මේක ලියුවේ කොහොමද? ලොග් කියලා ලියුවා. පාදය දැම්මා. කාගේ ලඝු ගණකයද අපි ලියන්නේ? 32 ලඝු ගණකය. දෙකේ පාදයට 32 ලඝු ගණකය. ඒකේ අගය කීයද? 5. එහෙනම් දෙකේ පාදයට 32 ලඝු ගණකය 5 වේ කියන එක කොහොමයි අපි ලියන්නේ? ඊළඟට තියෙන්නේ පහේ පාදයට x ලඝු ගණකය y වේ. පහේ පාදයට x ලඝු ගණකය y වේ. මේක ලියන්නේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම ලියනවා ලඝු කියලා ලියනවා. පාදය දානවා. මේ x ගේ ලඝු ගණකය තමයි අපි කියලා තියෙන්නේ නේද? x දානවා. ඒ ලඝු ගණකය අගය වෙන්නේ y. එහෙනම් පහේ පාදයට x ලඝු ගණකය y වේ. ඊළඟට තියෙන්නේ q පාදයට r ලඝු ගණකය p වේ. q පාදයට r ලඝු ගණකය p වේ. එහෙනම් කොහොමද මේක කරන්නේ? අපි ලඝු කියලා ලිව්වා. ලඝු කියලා ලිව්වා. පාදය දැම්මා. පාදය මොකද්ද? q. කාගේ ලඝු ගණකයද? r ගේ ලඝු ගණකය. ලඝු ගණකය සඳහා ලැබෙන අගය වෙන්නේ p. එහෙනම් q පාදයට r ලඝු ගණකය p වේ. එහෙනම් ලඝු ගණකය කියන්නේ මෙයාට මේ q පාදයට r ගේ ලඝු ගණකය තමයි p වෙන්නේ. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ වගේ වචනෙන් දීලා තියෙන එක මේ විදිහට හරවලා කොහොමද ලියාගන්නේ කියලා. ඒ වගේම දැන් ඔබට පුළුවන් වෙන්න ඕන මෙහෙම ලියලා තියෙන එකක් වචනෙන් කියව ගන්න. මේක අපි කියවුවොත් මේක කොහොමද කියවන්නේ? දෙකේ පාදයට 32 ලඝු ගණකය 5 වේ. මේක කොහොමද කියවන්නේ? පහේ පාදයට x ලඝු ගණකය y වේ. මේක කොහොමද කියවන්නේ? q පාදයට r ලඝු ගණකය p වේ. හරි. දැන් එහෙනම් අපි බලමු කොහොමද දර්ශක ආකාරයෙන් දීලා තියෙන ප්‍රකාශනය ලඝු ගණක ආකාරයට හරවගන්නේ කියලා. දැන් අපි සලකමු a ගේ x වැනි බලය සමානයි n කියන මෙම ප්‍රකාශය. දැන් මේ ප්‍රකාශය ලඝු ගණක ආකාරයෙන් ලියුවොත් අපිට ලියන්න පුළුවන් මේ විදිහට ලඝු a පාදයට n සමාන වෙනවා x. ඒ කියන්නේ a පාදයට n ගේ ලඝු ගණකය x වේ කියන එක. අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. a ගේ x වෙනි බලය සමානයි n කියන එක ලඝු ගණක ආකාරයට හරවලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. a පාදයට n ගේ ලඝු ගණකය x වේ කියලා. අපි පළවෙනි උදාහරණය විදිහට ගමු. මේක 2/8 වෙනි බලය සමාන වෙනවා 256ට. දැන් මෙන්න මේ දර්ශක ආකාරයෙන් තියෙන ප්‍රකාශය ලඝු ගණක ආකාරයට අපි හරව ගන්න ඕනේ. එතකොට මම මුලින්ම මේවා ටික නම් කරගන්නවා. මේ තියෙන්නේ පාදය. මේක පාදය. මේක දර්ශකය. මේක සංඛ්‍යාව. එහෙනම් මම ඕගොල්ලන්ට කිව්වා දර්ශකය කියන්නේ ලඝු ගණකයටමයි කියලා. කාගේ ලඝු ගණකයද? 256 ලඝු ගණකය තමයි මේ දර්ශකයේ විදිහට තියෙන. ඒ කියන්නේ 256 ලඝු ගණකය තමයි 8 වෙන්නේ. හැබැයි දෙකේ පාදයට. එහෙනම් අපි මේක ලියන්න පුළුවන් මෙහෙම. මම ඔන්න මෙහෙම ලියනවා ලොග් කියලා. මෙතනින් දානවා පාදය. පාදය දෙකේ පාදය. කාගේ ලඝු ගණකයද? 256 ලඝු ගණකය. ඒ ලඝු ගණකය සඳහා ලැබෙන අගය වෙන්නේ නම් 8. මේ විදිහට අපිට පුළුවන් මේක හරව ගන්න. අපි මේ පළවෙනි උදාහරණය අපි තව දෙවෙනි උදාහරණය අරගෙන බලමු. දෙවෙනි උදාහරණේ තියෙන්නේ 7 3 වෙනි බලය සමානයි 343. 7 3 වෙනි බලය සමානයි 343. දැන් බලමු මේ කොහොමද ලඝු ආකාරයට හරවන්නේ කියලා. 7 කියන්නේ පාදය, 3 කියන්නේ දර්ශකය, 343 කියලා කියන්නේ සංඛ්‍යාව. එහෙනම් අපිට දැන් මේක ලියන්න පුළුවන් මෙහෙම ලඝු 7 පාදයේ 7 පාදයට 343 ලඝු ගණකය වෙන්නේ 3 කියලා. එහෙනම් ඔබට මේක කියවන්න පුළුවන් 7 පාදයට 343 ලඝු ගණකය 3 වෙයි කියලා. දැන් අපි බලමු ලඝු ගණකවල තියෙන ගුණාංග කිහිපයක් ගැන බලමු අපි. පළවෙනි එක තමයි
ඕනෑම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය 1 වේ. ඒ කියන්නේ පාදයට එන අගයත් මෙතනට එන අගයත් මේ දෙකම එක වුණොත් ඒ සඳහා ලැබෙන අගය වෙන්නේ 1. නම් ඕනෑම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය 1 වෙනවා. මේකට හේතුව තමයි අපි දන්නවා A ගේ පළවෙනි බලය. A ගේ පළවෙනි බලය හැමතිස්සෙම සමාන වෙනවා 1. A ගේ පළවෙනි බලය සමාන වෙනවා 1. එහෙනම් මේකේ දර්ශකය වෙන්නේ 1, පාදයේ වෙන්නේ A, සංඛ්‍යාව වෙන්නේ A. එතකොට මේක ලඝු ගණක ආකාරයට හැරෙවුවම අපිට ලැබෙන්නේ 1. ඒ කියන්නේ ඕනම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය 1 වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඊට හේතු වන්නේ ඕනෑම සංඛ්‍යාවක එකේ බලය කියලා කියන්නේ ඒ සංඛ්‍යාවම වෙන නිසා. හරි. ඊළඟ දෙවෙනි ලක්ෂණය නැත්නම් දෙවෙනි ගුණාංගය තමයි ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුව වේ. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා එක හැර වෙනත් ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය සඳහා ලැබෙන අගය වෙන්නේ බිඳුව. ඒ කියන්නේ මෙතනට ඕනම අගයක් ගන්න පුළුවන් ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය වෙන්නේ බිඳුව. හැබැයි මෙතනට එක දාන්න බෑ. එක આવොත් එකේ මෙතනටත් එක ඇවිල්ලා මෙතනටත් එක આવොත් එන්න ඕන එකනේ. මේ ඉහළ අපි කලින් ඉගෙන ගත්ත එකේ හැටියට. ඒ නිසා එක හැර වෙන ඕනෑම පාදයක් යටතේ එකේ ලඝු ගණකය වෙන්නේ බිඳුව. ඒකට හේතුව තමයි අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක බිඳුව බලය සමාන වෙනවා 1ට. ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය සමාන වෙන්නේ 1ට. ඒ නිසා තමයි ඕනෑම පාදයකට එක හැර එකෙහි ලඝු ගණකය වෙන්නේ බිඳුව. හරි. එහෙනම් මේකට හේතුව තමයි ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය සමාන වෙනවා 1ට. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ අපි කතා කරපු ගුණාංග දෙක පිළිබඳව කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. දැන් අපි බලමු කොහොමද ලඝු ගණක ආකාරයේ ප්‍රකාශය දර්ශක ආකාරයට හරවන්නේ කියලා. එහෙනම් අපි පළවෙනි උදාහරණය ගමු. පළවෙනි උදාහරණය අරගෙන බලමු. පළවෙනි උදාහරණය වෙන්නේ පහේ පාදයට 125 ලඝු ගණකය 3 වේ කියන එක මම පළවෙනි උදාහරණය විදිහට ගන්නවා. පහේ පාදයට 125 ලඝු ගණකය 3 වේ කියන එක. හරි. දැන් බලමු අපි කොහොමද මේක හරවන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේක කියන පද ටික නම් කරගන්න. මේ 5 කියන්නේ පාදය. මේක පාදය. මේ 3 කියන්නේ ලඝු ගණකය. ලඝු ගණකය. ඒතර මේ 125 කියලා කියන්නේ සංඛ්‍යාව. එහෙමනම් මෙයාව දර්ශක ආකාරයට හරවද්දී මෙයාගේ පාදේ විදිහට ගන්න අපි ලඝු වලදී ඇවිල්ලා තියෙන පාදේමයි. ඒ කියන්නේ 5මයි. ඒතර දර්ශකයේ විදිහට ගන්නෙ මම කලින් කිව්වා ලඝු ගණකයේ වෙන්නේ දර්ශකය. ඒ නිසා දර්ශකයේ විදිහට ගන්න මේකේ තියෙන ලඝු ගණකය. ඊළඟට අපි දානවා යාගේ සංඛ්‍යාව. එහෙනම් මෙන්න මෙහෙම තමයි ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙන ප්‍රකාශයක් දර්ශක ආකාරයට හරවගන්නේ. හරි. අපි දැන් අපේ දෙවෙනි උදාහරණය බලමු. දෙවෙනි උදාහරණය A පාදයට x ලඝු ගණකය y වේ කියලා අපිට දීලා තියෙනවා. දැන් අපි මෙයාව මේ අපේ දෙවෙනි ගාන, අපේ පළවෙනි ගාන. දැන් අපි මෙයාව දර්ශක ආකාරයට හරවන්න ඕනේ. මුලින්ම අපි පාදය කවුද කියලා අඳුරගමු. පාදය කියන්නේ එහෙනම් අපි පාදය ගෙනල්ලා ලිව්වා. ලඝු ගණකයේ විදිහට තියෙන්නේ y. එහෙනම් දර්ශකය වෙන්නේ යා. එහෙනම් y මෙතනට දැම්මා. ඊළඟට මෙතන සංඛ්‍යාව විදිහට තියෙන්නේ x. එහෙනම් මෙතනට x දැම්මා. දැන් පැහැදිලිනේ ඔබට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඊළඟට අපි තව උදාහරණයක් බලමු. ඊළඟ උදාහරණය විදිහට අපි බලමු. A පාදයට එකෙහි ලඝු ගණකය සමානයි බිඳුව වේ. A පාදයට එකෙහි ලඝු ගණකය බිඳුව වේ. හරි. අපි බලමු මේක කොහොමද හරවන්නේ කියලා. නම් මේකේ පාදය Aම තමයි. ලඝු ගණකයේ විදිහට තියෙන බිඳුව ඒ කියන්නේ දර්ශකය වෙන්නේ එහෙනම් බිඳුව.
A ගේ බිඳුවෙනි බලය සමානයි 1 කියලා මේ විදිහට අපිට ලැබෙනවා. එයාව දර්ශකාකාරයට හැරෙවුවම. ඊළඟට අපි තව උදාහරණයක් බලමු. n පාදයට n හි ලඝු ගණකය 1 වේ. n පාදයට n හි ලඝු ගණකය 1 වේ. දැන් අපි මේක දර්ශකාකාරයට හරවමු. මෙතන පාදයෙන් එහෙනම් අපි ගන්නවා පාදෙම දර්ශකාකාරයෙන් පාදෙ වෙන්නේ මෙතන පාදෙමයි. ලඝු ගණකයට ඇවිල්ලා තියෙන 1, ඒ කියන්නේ දර්ශකය වෙන්නේ නම් 1, n ගේ එකේ බලය සමානයි n කියලා අපිට මේ විදිහට එක ලියන්න පුළුවන්. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද ලඝු ගණක ආකාරයෙන් දක්වලා තියෙන ප්‍රකාශයක් දර්ශක ආකාරයට හරවගන්නේ කියලා. අපි ඊළඟට බලමු මේ ලඝු ගණක අඩංගු සමීකරණ කොහොමද විසඳන්නේ කියලා. හරි. දැන් අපි පළවෙනි උදාහරණ විදිහට මම ගන්නවා මේක. දෙකේ පාදයට 64 ලඝු ගණකය සමානයි x වේ කියලා දීලා තියෙනවා. මේකේ x කියලා නොදන්න පදයක් තියෙනවා. මේ නොදන්න පදය මේ ප්‍රකාශනය යම් ක්‍රමයකින් විසඳලා මේ නොදන්න පදය හොයන එක තමයි මේකදී අපි කරන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම අපි මේක විසඳන්නේ නම් මේක ඉස්සෙල්ලාම අපි දර්ශක ආකාරයට හරව ගන්න ඕනේ. එහෙමනම් මම දර්ශක ආකාරයට මෙයාව හරව ගන්නවා. එතකොට මෙයාගේ පාදය වෙන්නේ 2. එහෙනම් දර්ශක ආකාරයේ පාදය වෙන්නේ 2. එතකොට ලඝු ගණකයේ විදිහට ඇවිල්ලා තියෙන්නේ x. එහෙනම් මෙයාගේ දර්ශකය වෙන්නේ x. 2 x වෙනි බලය සමානයි 64 කියලා ওই විදිහට එනවා. අපි මේක දර්ශක ආකාරයට හරව ගත්තට පස්සේ දැන් අපි හොයන්න ඕන මේ x කියන්නේ කීයද කියලා. එහෙමනම් මේ x හොයාගන්න නම් අපි මෙහා පැත්තේ තියෙන මේ සංඛ්‍යාව වුණු 64ත් දෙකේ බලයක් විදිහට ලියා ගන්න ඕනේ. 64ත් දෙකේ බලයක් විදිහට ලියා ගන්න ඕන. ඔබට ඒක කරන්න පුළුවන් මේ විදිහට. අපි 64 දෙකෙන් බෙදාගෙන යන්න. එනවා 32යි. 32 නැවත දෙකෙන් බෙදපුවාම 16යි. 16 දවල් නැවත දෙකෙන් බෙදපුවාම 8යි. 8 නැවත දෙකෙන් බෙදපුවාම 4යි. 4 නැවත දෙකෙන් බෙදපුවාම 2යි. මේ දෙක නැවත දෙකෙන් බෙදපුවාම 1යි. මේ වගේ එක එනකන් බෙදාගෙන යන්න. ඒකට අපිට එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මේ කීයද 64 කියන්නේ දෙකේ 6 වෙනි බලය. එහෙනම් අපිට කියන්න පුළුවන් දෙකේ x වෙනි බලය සමාන වෙනවා දෙකේ 6 වෙනි බලයට කියලා. හරි. එහෙමනම් දැන් මේ බල දෙකක් සමාන වෙලා තියෙනවා. ඒ දෙන්නගේම පාද සමානයි. එහෙමනම් අනිවාර්යෙන් මේ දෙන්නගේ දර්ශකත් සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ x කියන එක කෙනා සමාන වෙන්න ඕන කාටද? 6ට. නම් අපිට යටින් ලියන්න පුළුවන් එම නිසා x සමානයි 6 කියලා. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ ගැටලුව විසඳුවේ කියලා. හරි. තව අපි මේ වගේ තව ගැටලුවකට යන් ඊළඟට මේ වගේ තව ගැටලුවකට මම මේක බෝඩ් එකේ මේ පැත්තෙන් හදන්නම්. ඒක මෙහෙමයි. x පාදයට 81 ලඝු ගණකය 4 වේ කියලා අපිට දීලා තියෙනවා. මේකේ x කියන නොදන්නා පදේ තියෙන පාදය සඳහා. හරි. අපි බලමු කොහොමද දැන් මේක විසඳන්නේ කියලා. මේක විසඳද්දි කලින් කරා වගේම මුලින්ම අපි කරගන්නේ මෙයාව දර්ශක ආකාරයට හරව ගන්න එක. එහෙමනම් මේකේ පාදයේ x එහෙනම් දර්ශක ආකාරයට හරවද්දි පාදයේ විදිහට ගන්න උන x. එතකොට ලඝු ගණකයේ විදිහට ඇවිල්ලා තියෙන 4. එහෙනම් බලය වෙන්නේ 4. නැත්නම් දර්ශකයේ වෙන්නේ 4. ඊළඟට සංඛ්‍යාව විදිහට තියෙන්නේ 81. x ගේ 4 වෙනි බලය සමානයි 81යි. හරි. එහෙමනම් මේ x කියන එක නම් හොයාගන්න නම් අපි කරන්න ඕන මොකක්ද? මෙන්න මේ 81 කියන එක්කෙනාගේ 81 කියන එක්කෙනාගේ ඇත්තටම මේ 81 කියන එක්කෙනාවත් අපි ලියා ගන්න ඕන 81 කියන එක්කෙනාවත් අපි ලියා ගන්න ඕන 4 බලයක් විදියට. එහෙම ලියනකොට අපිට ලියන්න පුළුවන් මේ විදියට 3 4 වෙනි බලය කියලා අපිට මේ 81 ලියන්න පුළුවන්. හැබැයි මේක අපිට ලියන්න පුළුවන් ධන 3 4 වෙනි බලය කියලා. ආයෙමත් අපිට ඒ වෙනුවට අපිට මෙතනට දාන්න පුළුවන් ඍණ 3 4 වෙනි බලය කියන එකක් දාන්න පුළුවන්. මොකද ඍණ 3 4 වෙනි බලයෙන් ඉන්නේ 81, ධන 3 4 වෙනි බලයෙන් ඉන්නේ 81. හැබැයි ලඝු ගණකයක පාදයක් ඍණ වෙන්නේ නැහැ. ලඝු ගණකයක පාදයක් ඍණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඍණ 3 කියන අගය අපිට නොසලකා හැරලා ධන අගය විතරක් අරගන්න පුළුවන්. මොකද
ඍණ 3 4 වෙනි බලයත් 81 වෙනවා. ධන 3 4 වෙනි බලයත් 81 වෙනවා. ඒතර මේ 81 යම් සංඛ්‍යාවක 4 වෙනි බලයේ විදිහට ලියද්දී අපිට ඕන ඍණ 3 4 වෙනි බලය කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධන 3 4 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හැබැයි මේ x කියලා තියෙන්නේ ලඝු ගණකයක පාදයක්. ලඝු ගණකයක පාදයක් ඍණාගයක් ගන්නෙ නැහැ. ඒ නිසා අපිට ඒ ඍණාගය නොසලකලා ධනාගය ගන්න පුළුවන්. ඒ නිසා අපිට මෙහෙම ලියුව හැකි මෙතනදී අපිට ලියුව හැකි x සමානයි ධන 3 හෝ ඍණ 3 කියලා. මොකද මේ ධන 3 4 වෙනි බලෙත් 81 වෙනවා, ඍණ 3 4 වෙනි බලෙත් 81 වෙන හින්දා. හැබැයි ලඝු ගණකයක පාදයක් ඍණ නොවන නිසා ලඝු ගණකයක පාදයක් ඍණ නොවන නිසා x සමානයි ධන 3 කියලා අපිට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ගැටලුව විසඳන්නේ. හරි. අපි තව එක ගැටලුවක් එක උදාහරණයක් බලමු. ඒ උදාහරණේ තියෙන්නේ මෙහෙමයි. පහේ පාදයට xc ලඝු ගණකය 2 වේ. පහේ පාදයට xc ලඝු ගණකය 2 වේ. කලින් ගැටලුවලදී කරා වගේ මෙතනදී අපි මුලින්ම කරන්නේ මෙයාව දර්ශක ආකාරයට හරව ගන්න එක. එහෙනම් මෙතන පාදය වෙන්නේ 5. ලඝු ගණකයේ විදිහට තියෙන 2. එහෙනම් දර්ශකය වෙන්නේ 2. සංඛ්‍යාව විදිහට ඉන්නේ x. එහෙනම් පහේ දෙවෙනි බලය සමානයි x කියලා තියෙනවා. ඇත්තට මේක නම් විසඳන්න අපිට ලේසි. අපි දන්නවා පහේ දෙවෙනි බලය කියන්නේ කීයද කියලා. ඒක තමයි x සඳහා එන්නේ. පහේ දෙවෙනි බලය කියන්නේ 25. එහෙනම් අපිට ගන්න පුළුවන් x සමානයි 25 කියලා. මම හිතනවා දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කොහොමද දර්ශක අඩංගු සමීකරණයක් විසඳගන්නේ කියලා. අද පාඩමෙන් අපි ඔයගොල්ලන්ට කතා කරා දර්ශකයක් ලඝු ගණක ආකාරයට හරවන හැටි. ඒ වගේම ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙන ප්‍රකාශයක් දර්ශක ආකාරයට හරව ගන්න හැටි. ඒ වගේම ලඝු ගණක අඩංගු සමීකරණයක් විසඳන ආකාරය ගැන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලෝ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලඝු ගණක නීති පිළිබඳව. හරි. එහෙමනම් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා නම්, ඔබේ මිතුරෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා නම්, ඔබේ මිතුරන්ටත් මේ ගැන කියන්න, එයාව දැනුවත් කරන්න මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔබ අපේ channel එකේ වීඩියෝ එකක් නරඹන්න පළවෙනි වතාවට නම් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච වීඩියෝ ගොඩක් අපේ channel එකේ තියෙනවා. ඉතින් අපේ channel එකට ආවොත් ඔයාලට ඒ වගේ වීඩියෝ නරඹන්න පුළුවන්. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ තියෙන වතු පාට බටන් එක උඩ ක්ලික් කරලා subscribe බටන් එක උඩ ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න. එතකොට එහා පැත්තෙන් පොඩි bell බටන් එකක් එයි. ඒක උඩ ක්ලික් කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.